අපි ඒවට කියනවා කූප ග්‍රන්ථි. මේ තව නම් වර්ගයක් තියෙනවා. ඒවා පස්සේ බලමු. ඉස්සලා මේ නම් ටික හුරු කරගමු. චීන භාෂාව ඇසට හුරු කරමු. නම් ටික කියන්නේ හයිය මොකද ග්‍රන්ථියේ නම? කූප ග්‍රන්ථි. ඊට පස්සේ මෙන්න මේ හන්දියේ ඉන්නවා ලොකු ග්‍රන්ථියක්. ඔය ඉන්නේ පුරස්ති ග්‍රන්ථිය. පුරස්ති ග්‍රන්ථිය යුගලක් නෙමෙයි එකක්. පුරස්ති ග්‍රන්ථිය. ඊට පස්සේ ආයේ මෙතන තියෙනවා තව ග්‍රන්ථි දෙකක්. ඒවට ශුක්‍ර ආශයිකා කියලා ඒ කාලේ කිව්වේ. නමුත් දැන් වෙනස්. දැන් ඒගොල්ලෝ දියුණුයි. මෙහෙම ලොකු ග්‍රන්ථි දෙකක් කියන්නේ බල්බෝ යුරේත්‍රල ග්‍රන්ථි. කොහොමද දැන් ග්‍රන්ථි තුන කියන්නේ හයි? කෝප ග්‍රන්ථි, පුරස්ති ග්‍රන්ථිය, බල්බෝ යුරේත්‍රල ග්‍රන්ථිය. ඊට පස්සේ මේ බලන්න මෙතන මේ දැන් ඔන්න මේ මුත්‍ර මාර්ගයේ මෙහෙම ආවා. ඔයාලට කැමති විදිහට දික් කරගත්තා ඒක. හරි ගොඩක් ඕනනම් එහෙම. නැත්නම් කෙටියෙන් එහෙම. It's up to you. හරි? ඊට පස්සේ ළමයි මෙන්න තියෙනවා සංසර්ග අවයවය. ශිෂ්ණය. මීට වඩා ඒක හරි හැඩයි. නමුත් අපි ඔහොම ගොබ්බ විදිහට ඇඳලා ඉවර කරනවා මේක. මේකේ කෙලවර චුට්ටක් මහතයි. පොඩ්ඩක් ඉඳහල්ලකෝ ඈ. ඔන්න ඔය වගේ ඒකට කියනවා ශිෂ්ණ මුණ්ඩය. ආඩම්බරෙන් ඉන්නේ ආ. ඊට පස්සේ ළමයි මේ ඔක්කොම ආවරණය කරමින් හමක් පීටනවනේ. වෘෂණ දෙක දැන් මේ වෘෂණ මේ නම් වෙන්න ඕන. වෘෂණ අපි වෘෂණ ශුක්‍රනාල ශුක්‍ර වාහිනී කියලාත් කියනවා. හදලා ගත්තා ඒක දෙන්නෙක් වොන්නම්. දෙපැත්ත බලන් ඉන්නවා කිය. මේ දෙක හැමකින් වැහෙනවා මේ. මෙහෙම හැමක් පිටිනවා මෙහෙම. මෙහෙම හැමක් පිටිනවා මෙහෙම. මේ වෘෂණ කෝෂ. වෘෂණ කෝෂ මල්ලක්. ඊට පස්සේ හැමකින්ම ශිෂ්ණය ආවරණය වෙනවා. ඔය වගේ. ඔය වගේ. මේකට කියන්නේ පෙර සම පෙර පාසල නෙමෙයි. මොකක්ද හයියෙන් කියන්නේ? පෙර සම. මේකට මොකද්ද කියේ මොන මුණ්ඩයද? ශිෂ්ණ මුණ්ඩය. මේක නම් කරන්නේ නෙමෙයි. ලැජ්ජාවෙන් අහක බලාගෙන යන්නේ. මේක ශිෂ්ණය. මේක මුත්‍ර මාර්ගය. නැත්නම් මුත්‍ර මාර්ගය කියලා දාන්නම්කෝ. එතකොට පිරිමින්ගේ ශුක්‍රාණු ගලාගෙන එන්නේත් මුත්‍රා ගලා එන්නේත් වාහිනී දෙකකින්ද වාහිනී එකකින්ද? වාහිනී එකකින්ද. ගැහණු අයගේ යෝනි මාර්ගය වෙනයි මුත්‍ර මාර්ගය වෙනයි. බෙන්ගල අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේකේ ඔන්න දැන් වෘෂණවල ශුක්‍රාණු නිපද වෙනවා. නිපදවපු ශුක්‍රාණු දැන් වෘෂණ කෝෂ තියෙන්නේ දේහයෙන් බාහිරව. ඒ ඇයි? ඒ තමයි දේහ උෂ්ණත්වයට අඩුවෙන් වෘෂණවල ශුක්‍රාණු ගබඩා කරගෙන තියන්න ඕන. ශුක්‍රාණු වලට දේහ උෂ්ණත්වය වැඩි. එහෙනම් හැම වෙලෙම දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් 2ක් විතර අඩුවෙන් තමයි ශුක්‍රාණු ගබඩා කරන්න ඕනේ. ඒ හින්දායි මේක එළියෙන් තියෙන්නේ හුලං වැඩි වැඩි තියෙන්නේ. හරි? එතකොට මේක ගෙදර තියාගන්න ඕන හොට් ප්ලේට් එකක් උඩ නෙමෙයි. නිකන් තියෙන්න ඕන. දැන් ඔය පොඩි ළමයින්ව වාඩි කරගෙන යනවා. මේ තෙල් ටැංකිය උඩ. පුංචි කාලෙම මේ අවයව වලට හානි වෙන්න පුළුවන්. ශුක්‍රාණු නිපද වෙන්නේ
නමුත් ඒ නිපදවන්න උවමනා කරන මූලික සෛල වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ළමයාව තෙල් ටැංකිය උඩ වාඩි කරගෙන යන එක ටිකක් භයානකයි. ලොකු එකේ කොහොමත් භයානකයි. හරි? පුතා ඔඩොක්කොට අරගෙන ඌ තෙල් ටැංකිය උඩ තියාගෙන. ඌට කොහොමද හම්බෙනව බඩු. ඊළඟ මෙන්න මෙතන නිපද වුණාට පස්සේ අපිවෘෂණේ මේක සුළු කාලයක් ගබඩා වෙනවා. සුළු කාලයක් කියන්නේ වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. අපිවෘෂණේ තමයි ගොඩක් වෙලාට ගබඩා කිරීමේ කාර්යය කරන්නේ. ශුක්‍රාණු පරිණතත් වෙනවා අපිවෘෂණේ ඇතුළේදී. ඊට පස්සේ සංසර්ග වේලාවේදී එන උත්තේජනයත් එක්ක මෙන්න මේ ශුක්‍ර වාහිනී වලින් ශුක්‍රාණු මෙහෙම ඇදිලා එනවා සෛල විදියට. ඊට පස්සේ ශුක්‍රාණු නිකන් දැන් සෛලනේ එන්නේ. මේවා ඇවිල්ලා මෙහෙ බ්ලොක් වෙන්න පුළුවන් හිර වෙලා. අර සූව සැල හිර කරගෙන ඉන්න නැව වගේ. ආයේ එන්නේ නැහැ ඊට පස්සේ. අත දාලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයිනේ. ඒ නිසා මේ එන සෛල බ්ලොක් වීම වළක්වන්න මේ චූටි චූටි ග්‍රන්ථි වලින් එක එක ශ්‍රාවයන් දානවා ඒකට. දාලා ශුක්‍ර තරලය හදනවා. මොකක්ද හදන්නේ හැයින් කියන්නේ? ශුක්‍ර තරලය. එතකොට තියෙන්නේ මේක නිකන් හොද්දක වගේ තමයි මේ සෛල ගිලිලා ඉන්නේ. සෛලයට පෝෂණය හදලා දෙනවා. මේක උකු තරලයක් භාෂ්මිකයි. භාෂ්මිකයි කියන්නේ ඇයි? ඇයි ශුක්‍ර තරලයේ භාෂ්මික වෙන්න හේතුව? තිතරහත් දැයින්ද? භාෂ්මික වෙන්න හේතුව යෝනි මාර්ගය භාෂ්මිකද ආම්ලිකද? යෝනි මාර්ග ආම්ලිකයි. යෝනි මාර්ග ආම්ලික වෙන්නේ බැක්ටීරියා නිසා. හරිද? යෝනි මාර්ග ආම්ලිකයි. එතකොට ආම්ලික යෝනි මාර්ගය උදාසීන කරන්න තමයි ශුක්‍රතරලයේ මොනවා වෙන්නේද? භාෂ්මික වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම ගලාගෙන එනවා. දැන් මුස්ලිම් අයගේ මුස්ලිම් ළමයින්ගේ පන්ති ඉන්නවද? කලබල වෙන්නේ මේ දැන් මේ ලොකුවට මිනිස්සු දන්නේ නැති එකක් මම කියන්නේ. නැතු මේ ආගමකට ජාතිකට ගහනව නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එකේ හැටිනේ. ඒගොල්ලන්ගේ මෙන්න මේ පෙර සම අල්ලගෙන කපනවා. පෙර සම කැපුවා. දැන් නෑ. මේ හරියෙන් හැම නවතිනවා. මොකද්ද එළියේ තියෙන්නේ? දැන් පෙර සම කැපුවම මේ හරියෙන් මොකද්ද එළියේ නිරාවරණය වෙන්නේ? ශිෂ්ණ මුණ්ඩය අනාරක්ෂිතයි. මේක වෙරෙදි වල වදිනවා, අරකේ වදිනවා, මේකේ වදිනවා, බිත්ති වදිනවා. ඉතින් හරි අමාරුයි. ඉතින් මම කියන්නේ මේක නම් මේ මොනාගමේ වුණත් ඉතින් ඒක එච්චර ගැලපෙන දෙයක් නෙමෙයි. ඉතින් ඕක මට කියන්න වෙන්න මේ අනේ ඔබට වැඩක් නැහැ නේ. මේ එහෙම හිටපන්. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තට මගේ මේක තියෙනවනේ. ඉතින් මේකට පුළුවන් නම් ඔය ළමයි මේ කවුරු හරි මුස්ලිම් ළමයි කියනවනේ මේකට විරුද්ධ වෙන්න. මේ යන්තම් මේ පිහිටපු එකක් මේ මෙහෙන් කපා ගන්න ඕනේ නෑනේ. හරි? නැතුව මේක කපන්නේ. දැන් ගොඩාක් කට්ටිය හිතනවා. පිස්සුද යකෝ? මේක කපන්නේ. පෙර සම කපනවා. හරි? හොඳයි පුතේ ඔච්චරයි තියෙන්නේ. මේ එතකොට දැන් ඔයාලෙන් අහනවා ඉතින් පුරුෂ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ ග්‍රන්ථි මොනවද කියලා. ඊට අමතරව මෙන්න මෙතන මේ වන්නකො මේ ශුක්‍ර වාහිනී දෙක එකතු වෙලා හම්බෙන ජංක්ෂන් එක තියෙනවනේ. එතන මෙන්න මේ වගේ නිකන් මේ නාල මෙන්න මෙහෙම තියෙන්නේ. අය නිකන් කටු වගේ කියලා හිතන්න එපා. අර මේ මයිලෝ එකේ ස්ට්‍රෝ එක තියෙන්නේ. මයිලෝ බොනකොට හම්බෙන. නැත්තම් බයිසිකල් වල අර ෂොක් ඇබ්සෝබර් එක තියෙන ඉස්සරහා එක තියෙන අර මේ රබර් එකක්. සමහර අයිස්ක්‍රීම් විකුණන අය ළඟ තියෙන්නේ හෝන් එකක්. ඔබන්න පුළුවන් එකක් නෙම. අන්න ඒ වගේ. දැන් මම දන්නවා මේක ගොඩාක් ඔයාලා අඳිනකොට මේක ගොඩ පළලට අඳිනවා. එහෙම කරන්න එපා. මූ එහෙම වෙනකොට ඇනිලා මැරෙනවා මේක දැන්. හරි චූටිවට මේ අඳින්න නිකන් කට්ට වගේ. හරි? මේකට පුළුවන් මෙහෙම චිස් ගාලා එහෙම මේ ප්‍රෙස් වෙන්න. එතකොට ශුක්‍රාණු පිට කරන මොහොතේ දැන් බිම බලන්නේ මෙහෙ බලන්න ඇත්තටම. ලැජ්ජාවෙන්න එපා මේවට. ඉගෙන ගන්න නේ යන්නේ. පිට කරන්න යන්න. ශුක්‍රාණු පිට කරන මොහොතේ මේ නාල දෙක මෙහෙම ප්‍රෙස් වෙනවා. මේවට කියනවා පුතා විසර්ජක ප්‍රනාල. විසර්ජන කෙටුම්පත නෙමෙයි. මොකද්ද? විසර්ජක
ප්‍රනාල මොකද වෙන්නේ මෙහෙම වෙනකොට අර හිමීටනේ ඔය ශුක්‍රාණු වෙන්නේ අනේ මන් දමු අදත් කරනවා ගගා එනවා දැන් කට්ටිය එනකොට විසර්ජක ප්‍රනාල ගාල වෙනවා ආව ගමන් මේගොල්ලෝ වේගෙන් මේගොල්ලන්ට හම්බෙන පොඩි බලයක් ඒ බලයෙන් මේක 30 ගාල විදිනවා සද්දේ වෙනස් වෙන්න පුළුවන් 30 ගාල විදිනවා මේක ඉජැකියුලේට් වෙනවා ශුක්‍රාණු පිට වෙනකොට මෙහෙම විදීමක් වෙනවා ඒ ඇයි ඈත ඉන්න කාන්තාවකට දෙන්නද මොකටද ඒ වගේ ප්‍රඥාවන්ත අය ඉන්නවා ඒ වගේ උත්තර දෙන්න සදුරස්ත අධ්‍යාපන දැන් කාන්තාවගේ ගර්භාෂයයි මෙන්න මෙහෙම ඇනටමි එකක් ඒගොල්ලන්ගේ තියෙන්නේ මෙහෙම එකක් තියෙන්නේ මම මේ ඊටාම කෙටියෙන් අඳින්නේ කෙටියෙන් කියන්නේ සරල රූප සටහනක් මෙහෙම ඇඳලා ඔහොම තමයි යෝනි මාර්ගය තියෙන්නේ මේ හරිය තමයි මේ බාහිර යෝනි විවරය මෙතන තමයි දැන් ගර්භාෂයේ මෙහෙම මෙතන ගැප් ගෙල කියලා එකක් තියෙනවා ගැප් ගෙල කන්‍යා පටලේ නෙවෙයි දැන් ඔය ළමයි පටලව ගන්න ඒක ළමයින්ට ඌමනාම වැඩකටම නැතිදී සංසර්ගයේ කටයුතු සඳහා කන්‍යා පටලයක් වැඩක් වෙන්නේ නැහැ ඒක වැඩක් නැහැ ඒක මේ හොයාගන්නත් නැහැ එතකොට මොකද සංසර්ගයක් කරපුවම කන්‍යා පටල ඉතිරි වෙනවද සංසර්ගයක් කරපුවම කන්‍යා පටල නැති වෙලා යනවනේ කන්‍යා පටලයක් තියේදී සංසර්ගය කරා නම් ඒ ශිෂ්ණය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒක නිකන් ඉන්දි කට්ටක එකක් කියලා නේද හරිද එතකොට මෙන්න මේ හරියෙන් මේ ශිෂ්ණය නවතිනවා කොච්චර උත්සාහ කළත් දැන් මේ ශුක්‍රාණු වලට ලොං ට්‍රැවල් එකක් තියෙනවා මේ හරියට එන්න එපා මේ අහිංසකයෝ මෙතන ඉඳන් අනිත් එක ලොකු බැරියර් එකක් තරණය කරන්න ඕන මොකද්ද බැරියර් එක දැන් මොකද්ද බැරියර් එක ගැප් ගෙල හරහා යන්න එපා එතකොට ශුක්‍රාණු වලට අපි පොඩි සපෝට් එකක් දෙනවා අපි අපේ යුතුයකම ඉටු කරනවා අපි දන්නවා මෙතනින් හැර යන්න බෑ එහෙම මේ ඒව නැහෙනි දැන් මේ හරියෙන් විතර මොක නවතිනව මොන වුණත් හරිද ගැප් ගෙලත් කඩාගෙන ගිහින් මෙන්න මේ හරිය පැලෝපියනාල කෙලවරේටම ගෙනihin බස්සනවා එමේ මේ හරියෙන් නවතිනවා නැවතනම අපි පොඩි පුෂ් එකක් දෙනවා යන්න මල්ලි කියලා හරි අර මේ හරියටම ගෙනහන්න තේරෙනවද හරි ෂෝක් පාඩමක් බම් මේක මම දන්නේ මේවා ඉස්කෝල වල ඉතින් කෙරෙන්න ඕන සමහර ඉස්කෝල වල ඉතින් හොඳට කරනවා ඇත්තටම සමහර ගුරුවරු හොඳට ඇත්තටම මේ පාඩම හොඳට උගන්වන ගුරුවරු ඉන්නවා සමහර අය මේක ලැජ්ජයි ඉතින් ළමයි මේ වරදවා හිතයි ඒම වරදවා හිතන්නේ ඉතින් ඒක මේ දැන් මේවා මේ කරලා පෙන්නන්න නෙමෙයිනේ තියෙන්නේ රඟ දක්වන්න කියන්නේ ඒ හින්දා මේව හොඳට ඉගෙන ගන්න මේ ඔයාලට ආය මම දන්නවා මේ උඹලා පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ මේක ලොකු දෙයක්ෙන් පාඩම් කරන්න දෙයක් නෑ ඇත්තටම දැනටත් තියෙන ඕන දැනුම නිකන් අප්ඩේට් කරගන්න විතරයි හරි තේරුණාද මේක ලේමු ඔච්චරයි තියෙන්නේ දැන් ඕකේ තව හරි බලගන්න දැන් ප්‍රජනනය වෙලේ සංසර්ගයේ මොහොතේ ශිෂ්ණේ ප්‍රාණවත් විය යුතුයි ලිංගික උත්තේජනයක් ආවම ශිෂ්ණේ ප්‍රාණවත් වෙනවා උඹලා hina වෙන්න එපා මගුල මට hina යනවා එතකොට මම මේ හරි අමාරුයි මේ hinaව පාලනය කරන මේක කියන්නේ ෆුල් සීරියස් පිට වැඩේට බැස්සාම දැන් මේ ශිෂ්ණයේ ඇතුලේ තියෙනවා ළමයි පේශි වලින් හැදුණු කුටීර හැබැයි දැන් ඒ කුටීර වල හිස් ඉඩ තියෙන්නේ මම ඔයාලට තේරෙන විදිහට මේ කියන්නේ හරි කෝටරක කියලා තමයි කියන්නේ මොකද කරන්නේ ශිෂ්ණයට රුධිරය පුරවනවා හොද්දට අර කෝටරක වලට පුරවනවා විතරයි ආයි රුධිරය ගන්නේ නෑ සුළු වෙලාවකට දැන් සංසර්ග වෙලා විවර වෙනකන් මොකද වෙන්නේ අර ශිෂ්ණය රුධිරයෙන් පිරෙන්න අර කෝටරක වල විශාලත්වය වැඩි වෙනවා ශිෂ්ණයේ ප්‍රමාණය දිග පළල වැඩි වෙනවා ඒතර තමයි ප්‍රාණවත් වෙනවා කියලා අපි කියන්නේ මේක අර සංසර්ග මොහොතේ විතරයි හැමදාම ප්‍රාණවත් වෙලා තියෙන්නේ නැහැ මේක බයිසිකලයක ස්ටෑන්ඩ් එක ගැවුවා වගේ හරි සංසර්ගයේ වෙලාව විතරයි
ඊට පස්සේ මේක ඒ සංසර්ග කෘත්‍ය ඉවරනාට පස්සේ සාමාන්‍ය විදිහට ආපහු ඒ රුධිරය අයින් වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. සාමාන්‍ය මොහොතේ මේ ලොකු විශාලත්වයක් තියෙනව නෙමෙයි. ඊළඟට මේ වෘෂණ වල වටේට තියෙනවනේ හමක්. මේ හමට පුළුවන් ඇකිලෙන්න සිනිඳු පේශි තියෙන. ඒ හම ඇතුලෙන්. ඒ සම ඇතුලේ තියෙනවා සිනිඳු පේශි ස්තර. ඒ හින්දා පුළුවන් මේ සමට මෙහෙම ඇකිලෙන්න. ඒ ඇකිලුනහම වෙන්නේ වෘෂණ දැන් එළියනේ තියෙන්නේ මේක මල්ල වගේ. ඇකිලෙනකොට දේහය ළඟට එනවා. එතකොට අර දේහ උෂ්ණත්වයට ළඟට ගේනවා. ඒ මොන වෙලාවටද කියන්න බලන්න. දැන් දේහ උෂ්ණත්වයේ ළඟට පොඩ්ඩක් වෘෂණ ගේන්න ඕන මොන වගේ අවශ්‍යතාවයක් නිසාද? බය වුණාමද? ළඟට එනවා ටිකක්. මොකටද බලන්න කියන්නේ? බාහිර උෂ්ණත්වය තවත් අපි හිතනවට වඩා අඩු වෙනකොට සීත වෙලාවට දැන් උදේට උඹලා පන්ති එනකොට වගේ ළමයෙක්ට බය හිතෙන්න පුළුවන් කෝ. එතකොට මේක මේ ඇකිල්ලා තියෙන්නේ. රස්නේ වෙලාවට පුළුවන් තරම් ලිහිල් කරනවා පල්ලෙහාට එනවා. හරිද? ගොඩ ඉන්නේ. කකුලේ පැටලෙනවා රෙද්දක්ද කියලා. හරි? බැරිම තැනක්. දැන් මේ එතකොට අයියෝ මම ඔයාලට chance එකක් දෙන්න අර හිතේ තියෙන ටික පිට කරගන්න. අමාරුවෙන් ඉන්නේ. ඕකයි වෙන්නේ. ඔය දෙක මං කිව්වේ දැන් ඔය ළමයින් ගොඩ හිතෙන් විමසනවනේ මේක. මේක මොන වගේ ඇද්ද? කොහොමද මේක වෙන්නේ? දැන් මට ගෑනු ළමයි කියන්න බලන්න බැරි වෙලාවත් ඔන්න සංසර්ගයේ වෙලාවේදී ශිෂ්ණේ ප්‍රාණවත් වෙලා තියෙද්දි දැන් ඇතුලේ ලේ ලොකු පීඩනයක තියෙන්නේ. ඇයි පුතා දැන් මේ ලේ පොම්ප කරනවනේ ඇතුළට. ලොකු හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එකක් තියෙනවා ද්‍රවස්ථිතික පීඩනයක්. ඇඟේ සාමාන්‍ය පීඩනයට වඩා බර ගුණයකින් වැඩි. හරිද? බැරි වෙලාවත් ඒ වෙලාවට මොකක් හරි වෙලා ශිෂ්ණයක් කැඩිලා ගියා. ලෝකේ වෙන්න පුළුවන් ජරාම වැඩේ ඉතින් ජීවිතේට වෙන්න පුළුවන් අවාසනාවන්තම වැඩේ. මොන හරි වෙලාවක කැඩිලා ගියා. එක්ක ගෑනිට තරහ ගියා කපලා යන්න. මගුල මේ මොකද්ද කියලා. මොකද වෙන්නේ? බොහෝ වෙලාවට මේ පිරිමියා බේරගන්න බැරි මට්ටමට රුධිර වහනය වෙනවා. විදිනවා. අර හෝස් එකකින් වතුර විදිනවා වගේ ලොකු ප්‍රෙෂර් එකක් ඒක. ලේර් ගොඩාක් ඇඟේ නෑනේ. ලීටර් 6ක් විතරනේ තියෙන්නේ. ඉතින් මේකෙන් ටක් ගාලා මේ හානි වෙච්ච ගමන් මේ මැරෙනවා. හරිද? ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒවා දැනගන්න. මේ සාමාන්‍ය දේවල්නේ. දැන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේදී මම ඒගොල්ලන්ගේ විස්තරي කියන්නම්. හරි? දැන් මේක ඇතුලේ තාම තියෙනවා සැඟවුණු රහස්. මම ඒවා කියන්නේ. ඒවා සිලබස් එකට ඕනේ නෑ. ඒවා සිලබස් එකේ නෑ. සිලබස් එකේ රාමුව ඇතුලේ චුට්ටක් මම මේ කරකුණේ. ඊළඟට මේ ශිෂ්ණ මුණ්ඩේ ආසන්නයේ තියෙනවා සංවේදී ස්නායු අන්ත. අතිශය සංවේදී. මේ අන්තය හරි සංවේදී. එතකොට ඒකෙන් තමයි ගොඩක් වෙලාවට පණිවිඩ යවන්නේ. දැන් පිරිමි කෙනෙක්ගේ ලිංගික එක්වීමකදී පිරිමි කෙනාගේ එයාව මානසිකව උද්දීපනය කරන්නේ ගොඩක් වෙලාවට මේ ඔය ශිෂ්ණ මුණ්ඩේ ආශ්‍රිතව. ඒ ටික ඇති. ඊළඟට දැන් වෘෂණ ගොනෑටනේ පුතා. මේවා වැදගත්නේ. දැන් මේවට හානියක් වුණොත් දරුවෝ බිහි හැකියාව නැති වෙලා යනවා. සරලව කිව්වොත්. දැන් අපේ රටේ නෙමෙයි අපේ ඇඟේ ඒ වගේ වැදගත් අවයව දැන් ඔන ඇස කන මේ වැදගත්නේ. වැදගත් අවයව වලට චූටි හානියක් වුණත් මහා ලොකුවෙන් රිදෙනවා. ඇයි ඒව වැදගත් නිසා. එතකොට යා ඒව පරිසම් කරනවානේ. දැන් ඇහැට චූටි රොඩක් ගියා. දැනෙන්නේ ගුවන් යානයක් ගොඩ වැස්සුවා වගේ. කනට චූටි සතෙක් ගියා. ඇතුලේ අලියෙක් කැරකෙනවා වගේ ගතියක් දැනෙන්නේ. මෙතෙන්ට පොඩි තට්ටුවක් දැම්මා. යගදාවකින් පහර දුන්නා හා සමානයි. දැන් සමහර ළමයි බයිසිකල් පදිනවා. බයිසිකලේ සීට් එකෙන් ඉස්සිලා. කන්ද පදින්නේ. මැද හරිය අවාසනාවන්ත විදිහට චේන් එක පැන්නහම ඌ මම මේ කියපු සංසිද්ධි අත්දැකීමෙන් විඳිනවා. ඔව් එන්න කතන්දරයක්. ඔය මේ ඒකයි ගෑනු ළමයින්ට ආත්ම ආරක්ෂාවට කියන්නේ. දැන් පිරිමියෙක් Tamanට කරදර කරන්න දෙනවා නම් කෙලින්ම එල්ලේ බලා පාර දෙන්න තියෙන්නේ. මට සිරියායේ මේ මොන තරම් ශක්තිවන්තයෙක් වුණත් මෙහෙම නැමෙනවා. බඩ කොර වෙලා නැමෙන්නේ. මොන තරම් ශක්තියද? ඒ ඉතින් හරියට පහර දෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නයි පොඩ්ඩක් ඉන්න.
කොතනද? නෙමෙයි. හරි. එල්ලේ බලා දීපල්ලා ඩොංගාල. ගැන ළමයින්ගේ ආත්ම ආරක්ෂක සටන් කලාවල තියෙන මේක මූලිකාංගයක් දෙනවා. ඉතින් අර ඉවරයි. ඇති නේද මේ? හොඳටම ඇති. ඉතින් ටික අපි කරගෙන යන්න. දැන් අපිට තියෙනවා වෘෂණේ හරස්කඩ බලන්න. ඒ වගේ මේ දැන් මේක ඇතුළට යන්න ඕන වැඩේ. හරි මේ ටික මුලින් ඇති. ලියමු. මේ විදිහේ දල රූප සටහන් වලින් ඇඳාම ඇති ඈ. ඇත්ත මේ වඳින්න ඉතින් අපි මේ පැබ්ලෝ පිකාසෝ නෙමෙයිනේ. ඔය වගේ. ඇත්තක තමයි මේ ඩිම්බකෝෂ නිකන් හිතන්න මේක ඩිම්බකෝෂයක් කියලා. මේක මේ පැලෝපිය නාලයේ අර කෙලවරවල් වල තියෙන ග්‍රාහිකා වලින් නිකන් මෙහෙම ආවරණය වෙලා වගේ තියෙන්නේ. හරි? ඩිම්බකෝෂේ බිත්තියෙන් ඩිම්බේ පැන්න ගමන් මේගොල්ලෝ මේක කළා උරා ගන්නවා. මේකේ පොඩි තියෙන සක්ෂන් ඉෆෙක්ට් එකක්. කළා උරන්න පුළුවන්. ඊට පස්සේ අර පයින් ඩිම්බය මෙහෙම වැටෙන්නේ මෙතනින් කෙලින්ම මේ පැලෝපිය නාලයේ කෙලවරට යනවා. ඒකයි මේ පැලෝපිය නාල ඒ විදිහට කෙලවරවල හැදිලා තියෙන්නේ. හරි. මේ ඊටාම තුනී නාල ඊටාම තුනී නාල. ලොකු මේ බලල්ලත් නෙමෙයි. හරි. විදේශීය බලල්ලත්. හරි. ඊළඟ මේ ගර්භාෂය සහ පැලෝපිය නාල හැදලා තියෙන පේශිමය බිත්ති වලින්. ඒ බිත්ති මේ වගේ නිකන් ඔය තියෙන මොනවා සාකච්ඡා කරන්නේ? මෙතන තියෙන පොඩි බැරියර් එකක්. ගැප් ගෙල. ඊට පස්සේ මෙතන ඉඳන් තියෙනවා මෙහෙම යෝනි මාර්ගය. යෝනි මාර්ගයට ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඇතුලේ තියෙනවා සංවලිත වගේ. නිකන් ඉන්න ගමන් යෝනි මාර්ග ප්‍රසාරණය වෙන්නේ ළමයා එන වෙලාව හෝ සංසර්ගයේ වෙලාව. දැන් මේ බිත්ති පාට කරන්නම් මං. මේවා පේශිමය බිත්ති බව මතක තියාගන්න. මම දන්නවා ඔයාලගේ හිත හොයන දේ. කන්‍යා පටලේ නැති එක්කෙනෙක් මේ. නැත්තම් මෙන්න මේ හරිය තියෙන පොඩි පටලයක්. හරි. හරි. බලන්න. ප්‍රශ්න මං වෙත යොමු කරන්න. මොකද එහා පැත්තේ ළමයා තසරණයි නේ උදන්නේ නේ. උත් ඔළුව ඇත ගහගෙන ඉන්නේ. එතකොට බිත්ති. මේවා ගොඩාක් තුනි. ඔය මේ පැලෝපිනාල කියනවා මේ ලොකු ඒවා නෙමෙයි. මේ පෙවුනට දැන් මෙතන පේන්නේ නිකන් මේ එස්ලෝන් බටයක් වගේ ලොකු දෙක ලොකු එකක්.
මේ නෑ පිස්සුද මේ ඕන සාෆිට පොඩි කරන්න පුළුවන් නේ මේක. සාෆිගේ ඇඟිලි දෙකෙන් පොඩි කළ හැකියි. එහෙනම් සර් සාෆිගේ ඇඟිලි ලොකු ඇති. නෑ පිස්සුද? සාමාන්‍යයෙන් මම අර මේ රූප සටහනක් වෙනුවෙන් ලොකු කාලයක් ගන්න නැති මිනිස්සෙක්නේ. මනේ එහෙම පොරක්. මට රූප සටහන් ඇඳ ඇඳ නිකන් නාරි ලතා වැඩ කර කර ඉන්න වෙලාව නේ. හැබැයි මේක ඕන. නැත්තම් මම මෙච්චර ගේමක් දෙන්නේ. ඔන්න සම්පූර්ණයි. මේ ලොකු බයිසන් ගවයෙක්කේම නෙමෙයි. මේ නම් කරගන්න පුළුවන් එන්න ඕන. දැන් සරලම කතාව මේ දැන් මේකේ නෙමෙයි වැඩේ තියෙන්නේ ඩිම්බකෝෂේ. ඒක ඇඳ ගන්න පුළුවන් වෙනවා ටිප් টොප් එකට හරි. අපි එතනට යන් හිමීට. දැන් මේකේ නිකන් දල වශයෙන් දැනගන්න ඕන වැඩේ තමයි මේ ළමයා හයි වෙන්නේ අපි කියනවා මේ ඉම්ප්ලාන්ටේෂන් අධිරෝපණය වෙන්නේ මෙන්න මේ බිත්ති එක. මේකෙත් වෙනවා කලාතුරකින්. කයිතාම කලාතුරකින් මේ පැලෝපිනාල වල බිත්තියක් වෙනවා. ගොඩක් වෙලාවට අම්මා මැරෙනවා එහෙම වුණොත්. අම්මා බේරගන්න අමාරුවක් වෙනවා. බඩේ අමාරුවක් වෙනවා. පැත්තකින් එන්නේ. බඩේ කියන්නේ යටි බඩේ පැත්තකින් අමාරුවක් වෙනවා. කසාද නොබැඳපු මේ ලිංගික එක්වීමක් කරේ නැති කෙනෙක් ගේ බඩේ අමාරුවක් આવොත් එයාට අසමෝදකම් දෙන්න. ඒක වෙනම ඒකිට කියන්න එපා උඹේ පැලෝපිනාලේ මෙහෙම මොකක් හරි වෙලාද කියලා. අර ඒ වගේ දෙයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ගේ එහෙම එකක් ආවොත් හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න ඕන. ඒක ඇත්තට මෙයාගේ ජීවිතේ අනතුරේ. ඊළඟට මේ හරිය තමයි මේ ළමයා ඉතින් සාමාන්‍යයෙන් මේ නිරෝගී ළමයෙක් මේ හරිය පැලවෙනවා. ඊට පස්සේ කලල බන්දය හදාගෙන එයා එකකින් පෝෂණය ගන්නවා. ශිෂ්ණයක් උපරිම ඇතුල් කරන්න පුළුවන් මේ දුර විතරයි. මේක කඩාගෙන යවන්නේ හරි. බෝලයක් වගේ වදිනවා. බලනකොට මෙහි ගිහින් මේ උඹ මොකටද ආවේ? බලපන් සඳුන්. එන්න දැනුම එපෑනේ අපි මැරෙනකන් ඉගෙන ගන්න ඕනේ දෙයක් මොකක් හරි. වරෙන්ක වයින්නේ අවංකව සිරාවටම කියන්නේ. ඔය මුල්ලට යන්න එපා. උඹ අම්මා උඹ යකෝ මගේ වාහනේ යන ගමන් උඹට ඕන තරම් අහගත්ත ඇයිනේ ඔය. ඌ මොකද ආවේ? මේ නෑ එතකොට ළමයි මේ ගර්භාෂය කියන එක ලොකු නෑ. දැන් හිතන්නකෝ දැන් මෙන්න මේ වගේ. මගේ අල්ල උඩ තිබ්බ හැකි මේක. හරි මේ ලොකු නෑ මෙච්චරයි. එතකොට පැලෝපියනාල මේ චූටි නිකන් ඒව නිකන් දැන් මෙහෙම හිතපුවම අපිට හිතනවා නිකන් ඇත්තට නිකන් රබර් බට දෙකක් වගේ ඇති. ටිකක් නිකන් ප්‍රොමේ අඩු ගානේ නිකන් අල්ලන්නවත් පුළුවන් හොඳ බට නෑ. නිකන් අර ඔය මස් එහෙම උයනකොට අහුවෙලා තියෙනවා නිකන් අර නූල් කෑලි වගේ නිකන් ඇදෙනවා. අර හිතන්න බෑ ඒක මොකද්ද ස්ට්‍රක්චර් එක කියලා නිකන් නේද? අර ඔහොම නිකන් නූල වගේ ඇදෙන ඒ වගේ. ඊටාම සිවුම්. මේක ළමයා මේකේ පිළිසිඳ ගත්තාට පස්සේ මේ බිත්ති ඝන වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හැබැයි ඒ පිළිසිඳ ගන්න මොහොතේදීත් ඝන වෙනවා. සුළු විදිහකට ආර්තව චක්‍රයේ කොටසක් තියෙනවා. හොඳට වාහිනීමත් වෙලා පේශීමය බිත්ති යම් ප්‍රමාණයකට ඝන වෙනවා. හැබැයි ළමයා ටික වැඩෙනකොට මේක හොඳ ලොකුවට එනවා. ගර්භාෂය මෙච්චර විතර ලොකු වෙනවා අවසානයේ. ඒක ලොකු මස් ඇදල්ලක් වෙනවා අවසානයේ. හරිද? ඊට පස්සේ ටික ආයේ මේ ගර්භාෂය පොඩි වෙලා ආයේ පුචූටි මෙන්න මේ විදිහේ වෙනවා. ඉන්වොලූෂන් කියලා කියනවා අපි. යුටරයින් ඉන්වොලූෂන්. මේක හරි ලස්සන ප්‍රොසෙස් එකක් ඉගෙන ගන්න හොඳට. හරි.
දැන් මේකේ තමයි වැඩිම බල්ක් එක තියෙන්නේ. දැන් පුරුෂ ප්‍රජනක පද්ධතිය ලොකු දෙයක් නැහැ නේ. උන් ශුක්‍රාණු ටික අයින් කළා නිදහස් කළා ඉවරයි. අනිත් පැත්තට නිදාගත්තා. ඒක වගේ නෙමෙයි මේක. හරි? එතන ඉඳන් ඔක්කොම process එක. ඩිම්බ මෝචනයද, ළමයා අධිරෝපණ සංසේචනයද, අධිරෝපණයද, බිහිවීම දක්වා සියල්ල මෙතන තියෙනවා. නිසා මේකට හොඳ උමනාවෙන් ඉගෙන ගන්න. හරි? මේක ජීවිතයට බද්ධ කරගෙන ඉගෙන ගන්න. හරි. අපි ලියමු. කරුණ වශයෙන් ලියමු. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් නේ. යත්තාම එයාට හම් වෙන chance එක මෙන්න මෙතෙන්ට යන්න. hot seat එක. ඊට පස්සේ අර මෙහෙන් අමාරුවෙන් දාන ශුක්‍රාණු ටික මෙතෙන්ට ඇවිල්ලා උඹලා මෙහෙන් පළයලා මම අපි මෙහෙන් යන්නම් කියලා දෙකට බෙදෙනවා. ඉතින් උන් දන්නේ නැහැනේ සීන් එක කොහෙන්ද වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි දෙකට බෙදලා ගානට මෙහෙම යන්නේ. මෙහෙන් යන්නේ උන් ඉතින් මීහරක් වගේ මෙහෙම ඇරිලා යනවා. අයියෝ වැරදුනා හයියෝ ගාලා මැරිලා යනවා. මෙහෙන් එනවා සෙට් එක. මේ හරිය සමහර ශුක්‍රාණු මැරෙනවා. ඔය ගියාට ඕක කරන්න බෑ. ඕක බෑ. බෑ. ඒ අර බෑ කියන උන් ඒකෙත් ඉන්නවා. 100ට ගණක් ඉන්නවා. ඒ අය මෙන්න මෙහෙන් මැරිලා සමහර නවතිනවා. රේස් එක නවතිනවා. ආපහු වෙරලා එන්නේ ආපු තැනට යන්න ඕනේ කියලා. මේ මොකද්ද මේ කරදරේ කියලා. දිගටම යනවා. ගිහින් 6ක් විතර මෙතෙන්ට එනවා. හම්මෝ නංගි ඔයා. මගුලක්ද බං. අඩෝ ඒ කියද්දි හරි කරුවොත් නෑ 6යි ඉන්නේ. මොනවා කරන්නද බං දැන් වරෙල්ලා කට්ටිය කියලා. කියලා එනවා. ඉතින් කෙල්ල බචාවෝ එක්කෙනෙක්ට පුළුවන් ඩිම්බය විදගෙන යන්න ඇතුළට. ඔන්න මතක තියාගන්න. අනිත් අය එළියේ බලන් ඉන්නවා. දවස් 3ක් හිටියේ ඒක. දැන් මේක දැන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ රෝන් දෙක ගහ ඉන්නවා. ඒ ඇස්සේ තුන්වෙනි දවසේ දැන් අපි හිතමු ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක එකතු වෙලා දවස් 3කට විතර පස්සේ ඩිම්බ මෝචනය වෙනවා. සංසේචනය වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියනවද නැද්ද? තියෙනවා මේ 40ට 72 අතරනේ කියේ. අනිත් එක ඒ වෙලේ සම්භාවිතාව යම් ප්‍රමාණයකින් ඉහළයි. ශුක්‍රාණු ගුණාත්මක තත්ත්වේ නම් හේතුව ඒ වෙනකොට මේ ශුක්‍රාණු වල පැලෝපිනාලේ කෙලවරට ගිහින්. ඒතර ඒ වෙලෙම ඩිම්බ මෝචනය වුණොත් නිකන් හරියට කොල්ල කලින් බස් හෝල්ට් එකට ඇවිල්ලා කෙල්ල පස්සේ එනවා වගේ. ඌ බස් හෝල්ට් එකේ ඉන්නවා කෙල්ල එනකන්. සාමාන්‍ය වෙන්නේ ඔය අනිත් පැත්ත. කෙල්ල ඉන්නවා පැලෝපිනාලේ කෙලවර. කොල්ල තමයි එන්නේ. ඩිම්බේ දවසක් බලාගෙන ඉන්න. දවසයි බලන්නේ ආ. ඔව් මගුල මේ එන්න ගමන් වෙලාවට එන්න ඕන. ආවෙ නැත් ගමන් මැරෙනවා. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. දවසින් ටස් ගාලා යනවා. ඒ කියන්නේ ඩිම්බේක ආයු කාලය කීයද ළමයි? දවසයි. දවසින් නැතිලා යනවා. හරි? බලන්න කොච්චර කියන්නේ සම්භාවිතාව අඩුද එතනත්. මනුස්ස ලෝකෙට එන්නෙත් අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලන්නාක් තරම් කලාතුරකින්. ඒක වෙන්නෙත් ওই වගේ එකකින්. අනිත් එක ඩිම්බේ ළඟට යන්නේ ශුක්‍රාණු 6ක් විතර. මිලියන කීයක් ආවද? 40ත් 100ත් අතර ඒකත් මිලිලිටර් එකක. කොච්චර ගොඩ බැස්සද? හරිද? මිලියන ගානකින් 6ක්. ඒ අය අතරින් වාසනාවන්ත ජයග්‍රාහී ටිකට් පතට අදාළ ශුක්‍රාණුව දිනුම් මැදීමෙන් ජයග්‍රහණය ලැබුණා. අනිත් 6 දෙනා ඉතින් ඒ තැන ඉඳලා මැරිලා යනවා. එහෙම තමයි වෙන්නේ. හරි. දුකයි තමයි පුතේ මටත් දුකයි. ඉතින් මොනව කරන්නද? හරි. ඔක තමයි ක්‍රමේ. හරි. මාතෘකාව ලියා ගන්න මෙහෙම. මේකත් මට පෙනී යනවා ලස්සන රූපයක්. මට පේනවා විශාල මාළුවෙක් කෑම කන්න යනවා.
ඔව් යකෝ මේක මේ මගේ වරදක්ද මන්ද මට පේන්නේ. ලොකු මාළුවෙක් නිකන් ඇස් ලොඹු කරපු එකෙක්. මේ තියෙන කෑම. මේ තමයි ඔගේ හැ. මේ දින කට. ඔව් බං මට පේනවා ඒවා. ලේමෝ විශාල මාළුවේ ඩිම්බේ කනවා. හරි ලේමෝ ඈ. ඩිම්බ කෝෂ දෙකෙහිම පිටත ස්තරයේ